समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्घमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, මේ සන්ධ්‍යායාමයේ අපේ සදහවත් පිරිස ශ්‍රද්ධාවෙන් බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයට අහුම්කම් දීම සඳහා. අද පින්කමේ දායකත්වයේ දරන පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා 2019 ජූලි මාසේ 26 වෙනිදා භාවයට පත් සුධර්මා සෙනවිරත්න මහත්මිය වෙනුවෙන් ඇයගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය නිමිති කරගෙන ඇයට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ බලාපොරොත්තුවක්. ඒ වගේම අබේවාදන මහත්මයාගේ දෙමව්පියන් වන පියසේන හල්පේ අහංගමගේ මහත්මයාට බී.එම්. පොඩිහාමිනේ මාතාවට පින් දෙන්නත් අපිට මේ ආරාධනාව සිදු කරද්දී දායක වුණු සුනේත්‍රා සෙනවිරත්න මහත්මියගේ දෙමව්පියන් වන ඇලෙක්සැන්ඩර් සෙනවිරත්න මහත්මයා සහ දයා සෙනවිරත්න මාතාවට පින් දෙන්නත් ඊට අමතරව මිය ගියපු තවත් ඒ පවුලේ ඥාතීන්ට පින් දෙන්න වගේම සුජීවත්ව සිටින හැම දෙනාටම ආශිර්වාද කරමින් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඒ ආශිර්වාද කිරීම පිළිබඳව සෙසු පින් අනුමෝදනා කිරීමේ අරමුණු පිළිබඳව අපි දේශනාව අවසානයේ සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම සෙනවිරත්න මහත්මිය මේ වගේ උතුම් පුණ්‍ය කර්ම කීපයක්ම බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සිද්ධ කරවලා වරින් වර තමන්ගේ මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට යෙදුණා. ඒ සඳහා දිනය වෙන් කරවා ගැනීම ආදී කටයුතු වලදී අනුර ටයස් මහත්මාණනුත් ඒ වගේම එම මහත්මිනිය එමව්පිය දෙපළත් බොහෝම ශ්‍රද්ධාවෙන් දායක වුණා. ඒ ඇත්තන්ටත් සෙනවිරත්න මහත්මියගේ දුවා දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට එයත් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචිව සිටින්නේ ආශිර්වාද කරමින් තමයි මේ සද්ධර්ම දේශනාව අද දවසේ සිද්ධ කරන්නේ. ඉතින් ඔයත් කවුරුත් තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ සම්බන්ධ වුණේ දහම් කරුණක් ඉගෙන ගන්න ටික වෙලාවක් හරි. ඒ නිසා ඔබත් එක්ක භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්ම කරුණු කීපයක් සාකච්ඡා කරන්නට මෙතෙන් සිට අපි අපේක්ෂා කරනවා. භාග්‍යවතුන් වහන්සේ අසත් ධර්ම ලෙස නැත්නම් අසත් ධර්ම කියලා කියන්නේ ලාමක ධර්ම කියන එක. පහත් ධර්මයන් කියලා භාග්‍යවතුන් වහන්සේ හඳුන්වපු ධර්මයන් 7ක් අපිට දීඝනිකායේ සංගීති සූත්‍රයේදී හමු වෙනවා. දීඝනිකායේ සංගීති සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලෙදිම සිද්ධ වෙච්ච උතුම් ධර්ම සංගායනාවක් වගේ. විවිධ තැන්වල විස්තර වශයෙන් දේශනා කරපු ධර්ම කොටස සංක්ෂිප්තව එක්තැන් කරලා සිද්ධ කරපු දේශනාවක් ලෙස තමයි අපේ ථේරවාදී සම්ප්‍රදාය පිළිගන්නේ. ඉතින් සංගීති සූත්‍රයේ ධර්ම 7 බැගින් වදාළ කොටසක තමයි මේ ධර්ම කොටාසය අසත් ධර්ම නැත්නම් ලාමක ධර්ම 7 ගැන කරුණු සඳහන් වෙන්නේ.
මොකක්ද ඒ කරුණ? පළවෙනි කාරණය ලෙස පෙන්වන්නේ පළවෙනි ලාමක ධර්මය අසත් ධර්මයේ තමයි ශ්‍රද්ධාව නැතිකම කියලා. බලන්න එතකොට ශ්‍රද්ධාව ඇතිකම කියන එක මේ ශාසනයේ සද්ධර්මයක් ලෙස එතකොට පෙන්වලා තියෙන්නේ. ශ්‍රද්ධාව නැතිකම අසත් ධර්මයක් ලෙස තථාගත ශාසනය පෙන්වලා දීලා තියෙන්නේ. ඒ මොකද හේතුව? අපට අපේ ශාස්ත්‍රු ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වය ගැන පැහැදීමක් විශ්වාසයක් නැතිව මේ උතුම් ශාසනයේ කිසිම ප්‍රතිලාභයක් ලබන්න බෑ. තථාගතයන් වහන්සේගේ ඒ උතුම් වූ සම්මා සම්බුද්ධත්වය පිළිබඳව පැහැදීමක් නැති ඕන කෙනෙකු අතින් එයා උපත්තියෙන් බෞද්ධෙක් වෙන්න පුළුවන්. එයාගේ අම්මා බෞද්ධ නිසා, තාත්තා බෞද්ධ නිසා, අත්තම්මසියා බෞද්ධ නිසා බෞද්ධ වෙලා ඉපදිලා තියෙන්න පුළුවන්. නමුත් එවැනි බෞද්ධයෙකුගේ උනත් තියෙන්නේ ශ්‍රද්ධාවක් නැතිකම නම් එයා ලාමක බෞද්ධයෙක්. එයා සද්ධර්මයේ සරණ ගියපු බෞද්ධයෙක් නෙමෙයි. එයා අසත් ධර්මයේ සරණ ගියපු බෞද්ධයෙක්. මේක පැවිද්දන්ටත් අදාළයි. පැවිද්දන් වන අපි ගාව තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වය ගැන පැහැදීමක් නැත්නම් සද්ධාති තථාගතස්ස බෝධින් කියලා ධර්මයේ වදාළ විදියට ඒ සැබෑති බව නැත්නම් අපේ පැවිදි ජීවිතය ලාමක එකක් වෙනවා. අසත් ධර්මයේ මත පදනම් වෙච්ච එකක් වෙනවා. අපි පිරෙහෙන්න පටන් ගන්නවා. බෞද්ධ ගෘහස්ත ජීවිත ගත කරන බෞද්ධ පිරිස වන ඔබටත් ශ්‍රද්ධාව නැති වුණා කියන්නේ බොහෝ දේවල් නැති වෙන්න, මහා පෞකාරයෙක් වෙන්න එතන පදනම හැදෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ පදනම හැදෙනවා අපි ගාව ශ්‍රද්ධාව නැති වුණාට පස්සේ. දැන් බලන්න පව්පින් නෑ කියලා පිළිගන්න අයට කියන්න බැරි කතාවක් තියනවද? කරන්න බැරි නරක දෙයක් තියනවද? හිතන්න බැරි නරක විදියක් තියනවද? පව් නැත පින් නැත කියලා හිතන කෙනෙකුට, මෙලොව නැත පරලොව නැත කියලා හිතන කෙනෙකුට, කර්මය නැත කර්ම විපාකය නැත කියලා හිතන කෙනෙකුට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ නමක් මේ කරුණ අපිට පෙන්වලා දෙන්නේ උතුම් සාරිපුත්ත වැනි උතුම් මහරහතන් වහන්සේලා අපිට මේ ධර්ම කොටාසය තථාගත ධර්මය අසුරු කරගෙන පනවන්නේ, තෝරලා දෙන්නේ ඒ වගේ බලගත් අර්ථයක් ඇතුවයි කියන එක හොඳට තේරුම් ගන්න ඕන එකක්. බොහෝ වෙලාවට මිනිස්සු මේවා හරි සැහැල්ලුවට ගන්නෙ. ඒකනේ අපි දකින්නේ මිනිස්සු සමහර වෙලාවට කියනවා සිල් රකින්න කෙනා තමයි වටිනම කෙනා කියලා. ඔව්, සිල් රකින්න කෙනා වටින කෙනෙක්. පව් කරන්නේ නැති කෙනා වටින කෙනෙක්. හැබැයි සමහර පව්වලට වඩා සම්මා දිට්ඨිය මත පදනම් වෙච්ච ශ්‍රද්ධාවක් නැතිකම භයානකයි කියලා බොහෝ අය තේරුම් අරගෙන නැහැ. ප්‍රාණඝාත කරන කෙනෙකුට වඩා, හොරෙකුට වඩා, වැරදි කාමයේ යෙදෙන කෙනෙකුට වඩා
බොරු කේලම් පරුස වචන හිස් වචන කියන කෙනෙකුට වඩා අභිජ්ජා කියන විෂම ලෝභය සහිත කෙනෙකුට වඩා ව්‍යාපාද කියන වෛරය ක්‍රෝධය සහිත කෙනෙකුට වඩා භයානකයි කවුද? ඔය කියපු නමයම වැරදි නෙමෙයි, අකුසල් නෙමෙයි, පව් නෙමෙයි, නරක වැඩ නෙමෙයි, අයහපත් වැඩ නෙමෙයි කියලා කවුරු හරි උගන්වනවා නම්, එහෙම ධර්මයක් පිළිපදිනවා නම් එයා භයානක අනතුරකට ලක් වෙනවා සසරේ. එයා නිසා ලෝකෙට සමාජයටත් ලොකු අනතුරු වෙන්න පුළුවන්. ඉතින් හොඳට අවබෝධ කරගන්න දස අකුසල් වලින් මුල් 9ටම වඩා භයානකයි මිත්‍යා දෘෂ්ටිය. රටක ලෝකෙක අපි හරි බය වෙනවනේ. හොරකම බලවත් වෙනකොට අපි ගොඩක් පීඩා විඳිනවනේ. හොරකම බලවත් මිනිස්සු නිසා. හොරකම බලවත් වෙච්ච රටවල් වල, බොරුව වංචාව බලවත් වෙච්ච රටවල් වල, අපි වගේ රටවල් වල මිනිස්සු දුක් විඳිනවනේ. ගොඩක් දුක් විඳිනවා. හැබැයි මතක තියාගන්න, මිනිස්සු මේ ආත්මෙත් සසර ගමනෙත් බොහෝ දුක් විඳිනවා මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙච්ච තැනක. සසර නම් ඉවරටම ඉවරයි. මෙලව ඔය පෙරපින තියනකන් කාලා බීලා ඇඳලා ලොකු වාහනයක් පාවිච්චි කරලා ජීවත් වුණත් සසර ගමන නම් අපේ තථාගතයන් වහන්සේ දේශනා කරපු විදියට අතිශයින්ම බියකරයි. එහින්දා බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව සම්මා දිට්ඨික සදහැවතෙක් වීම තමයි වැදගත්. මිත්‍යා දෘෂ්ටිකයෝ ටිකක් අපව යට කර ගන්නවට වඩා හොරු ටිකක් අපිව යට කර ගැනීම, මිනිමරුවෝ ටිකක් අපිව යට කර ගැනීම, සල්ලාලයෝ ටිකකට අපි යටවීම පොඩ්ඩක් හරි හිත හදාගත හැකි වෙනවා. මිත්‍යා දෘෂ්ටිකයින්ට අපි යටත් වුණොත් ඔවුන්ගෙන් අපිට අහිමි වෙන්නේ අපේ සල්ලි ටික විතරක් නෙමෙයි. ඔයත්ගේ පෞල් ජීවිත විතරක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටිකයින්ගෙන් අහිමි වෙන්නේ ඔබට. ඔබේ සියල්ලම ඔබට අයිති අහිමි කරන්න. ඒ අහිමි කරන කිසිම දෙයක් අහිමි කිරීම වැරද්දක් නෙමෙයි කියලා දිගින් දිගටම තර්ක කරන්න මිත්‍යා දෘෂ්ටිකයට පුළුවන්. එහෙනම් ශ්‍රද්ධාව නැති පැවිද්දා, ශ්‍රද්ධාව නැති ගිහියා හරි භයානකයි. හරිම භයානකයි. එහෙනම් මේ ශාසනයේ අසත් ධර්ම අතර, ලාමක ධර්ම අතර, පහත් ධර්ම අතර ශ්‍රද්ධාව නැතිකම දැඩි ලෙස පෙන්වලා දීලා තියෙනවා. ශ්‍රද්ධාව අපි පිහිටව ගන්න ඕනේ අපේ බුදුහාමුදුරුවෝ. අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වය ගැන. උන්වහන්සේ ඒ උතුම් වූ සම්බුදු නුවණින් වදාළ ධර්මය ගැන අපට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව නැති වුණොත් අපි ලාමක භික්ෂූන් වෙනවා. පහත් ඊටාම අනුවන වැඩ කරන භික්ෂූන් සහ ගිහියෝ බවට පත් වෙනවා. බුද්ධිමත්. හොඳට නේද? හොඳට තේරුම් ගන්න මේ කරුණ. හොඳට තේරුම් ගන්න. හරියට අවබෝධ කරගන්න අය බවට පත් වෙන්න. ලෝකේ ශ්‍රද්ධාව කියන එක නැති සමාජයක් කියන්නේ මොනවා වෙලා නවතින සමාජයක් වේද දන්නේ නැහැ. ශ්‍රද්ධාව බලවත් කරන්න ඕන. ශ්‍රද්ධාව ඉස්මතු කරන්න ඕන. සමහරු කියනවා අපි ඔය ශ්‍රද්ධා ශාසනය පිළිගන්නේ නැහැ, අපි ප්‍රඥා ශාසනය පමණයි පිළිගන්නේ කියලා.
ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වෙන වෙනම තියෙනවා නම් ඒ දෙකම අවුලක්. ප්‍රඥාවකින් අවබෝධකින් තොර ශ්‍රද්ධාවක් ගැන නෙමෙයි මේ මා සාකච්ඡා කරන්නේ. අවබෝධයෙන් පහදින එක. තේරුම් අරගෙන පහදින එක. නුවණින් පහදින එක. අන්ධ භක්තිකෙක් වීම නෙමෙයි මේ මෙතන සාකච්ඡා කරන්නේ. තථාගත දේශනාවේ උගන්වපු ශ්‍රද්ධාව කියන්නේ අන්ධ භක්තිකයෙක් වීම ගැන කතාවක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒ භක්තිය අපේ ශාසනයේ භක්තිය නෙමෙයි උගන්වන්නේ. ශ්‍රද්ධාව. ඒ හරි විචාරශීලී. ඒක හරි ප්‍රඥා ගෝචරයි. විමසිලිවන්තයි. තර්කානුකූලයි. බුද්ධිගෝචරයි. අපේ ශ්‍රද්ධාවේ ඒ අන්තර්ගතය තියෙනවා. දහම ගැන පහදින්ට කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒහි පස්සිකෝ ඇවිල්ල බලලා පච්චත්තං වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්නවනේ. කවුද? විඤ්ඤූහි නුවණැත්තෝ බලන්න. එතකොට නුවණැත්තා ශ්‍රද්ධාවන්ත වෙනවා. ඒ ශ්‍රද්ධාවන්ත වෙන්නේ ඥානයෙන් හින්දාමයි. තේරුම් ගත්තු හින්දාමයි. අනුවණ කමින් ඇති වෙන්නේ භක්තිය. භක්තිය කියන්නේ බය මුසු ස්වභාවයක්. බයෙහි අන්තර්ගතයක් එක. එහෙනම් බුද්ධිමත් වෙන්න. මේ ලාමක ධර්මය ඔබ තුළ ඇති වෙනකොට අවබෝධයෙන් ඒක තුරු කරන්න වීරය කරන්න. අවබෝධයෙන් ඒක දුරු කරන්නට වීරය කරන්න. ඒකට තියෙන හොඳම දේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන එක. දහම දකින කෙනා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු බව දකිනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒකයි. දහම නොදකින කෙනා කවදාවත් බුදුහාමුදුරුවෝ දකින්නේ නැහැ. උන්වහන්සේගේ උතුම් නුවණ අවබෝධ කරගන්නේ නැහැ. ඒ සම්මා සම්බුද්ධත්වය ගැන පහදින්නේ නැහැ. දහම් අහන්න. දහම් මෙනෙහි කරන්න. තමන් තුළින් දහම දකින්න. ඔබ තුළ ශ්‍රද්ධාව උපදී. ඒ උතුම් සදැහැති බව ඔබ තුළ දියුණු වෙන්න පටන් ගනී. ඊළඟ කාරණේ දෙවනි ලාමක ධර්මය පවට ලැජ්ජාවක් නැතිකම. වැරදි කරන්න ලැජ්ජ නැතිකම. අකුසල් කරන්න ලැජ්ජ නැතිකම. කොච්චර අපි දකිනවදනේ. මිනිස්සුන්ට පව් අකුසල් වලට විතරක් නෙමෙයි. දැන් නම් කිසිම දෙයකට මිනිස්සුන්ට ලැජ්ජ නැති වෙලා තියෙනවා. මීට අවුරුදු කීපයකට පෙර මා දැක්ක අපේ රටේ මන්ත්‍රණ සභාවේ හොරා කියලා කෑ ගන්නවා. එතකොට අද එහෙම බැනගත්තු එහෙම කියපු අයම හරි සතුටින් යාළුවෝ වෙලා ඉන්නවා. පුදුම දෙයක් ඒක. මම ඒක පව්වලට නෙමෙයි. මා කියන්නේ මිනිස්සු වෛර කර මුණ බලන්න නැතුව ඉන්නෝනි කියලා. ඒත් හරි පුදුම හිතන විදියට මිනිස්සු හැසිරෙනවා. යාර පුදුමයි. ඒ මිනිස්සුන්ගේ වෙනස් වීම මා යෝජනා කරනවා ඔබට නේද? මා යෝජනා කරනවා ඔබට මිනිස්සුන්ගේ ඒ වෙනස් වීම කියන ඒවා තමන්ගේ අකුසල පැත්ත දුර්ගුණ පැත්ත වෙනස් කර ගැනීම සඳහා සිද්ධ වෙනවා නම් කොච්චර හොඳද? කොච්චර හොඳද ඒක? ඒ නිසා
අපි කරන දේවල් ගැන අපිට ලැජ්ජාවක් තියෙන්න ඕන. දේශපාලඥයින්ට, හාමුදුරුවලට, අපි කරත් මට, ඔබට අපි වැරදි කරනවා නම් අපි කරන වැරදි ගැන අඩුම අපිට ලැජ්ජාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට තාම වැරදි වලින් වළකින්න බැරි වෙන්න පුළුවන්. ඒත් අපි කරන වැරදි ගැන අපිට යම්කිසි ආකාරයකට තේරුම් අර ගැනීම, මේවා වැරදි, මේවා අකුසල්, මේවා අපරාධ, මේවා ම්ලේච්ඡ හැසිරීම්, මේවා අශිෂ්ට හැසිරීම්, මේවා අකෘතඥ හැසිරීම් කියලා නේද? අන්න එහෙම තේරුම් ගැනීමක් අපට කරන්න පුළුවන් නම් එතකොට අපේ ඇතුලෙන් අර යම්කිසි ආකාරයකට හෝ පසුතැවිල්ලක් එනවානේ. අපි කරන දේ දිගටම කරගෙන යන්න අපිට බැරි වෙන්නේ අපිට අපි කරන වැරද්ද ගැන තියෙන තේරුම් ගැනීම ඇතුලේ. අපිට අපි කරන වැරද්ද පිළිබඳව තියෙන ඒ ලැජ්ජාව, හිරි කියන ධර්මය ඇතුලේ. බොහෝ අයට ඒ හිරි කියන ධර්මයේ වෙනුවට, ලැජ්ජාව කියන ධර්මයේ වෙනුවට අහිරික, ලැජ්ජ නැතිකම කියන ධර්මය ජීවිතේ බලවත් වෙනවා. මතක තියාගන්න, අපි ගාව පැවිදි වෙලා හිටියත්, කිහිව හිටියත් අහිරිකය බලවත් වුණොත්, ලැජ්ජ නැතිකම බලවත් වුණොත් අපි විනාශ වෙලා නවතින්නේ. අපි කොටින්ම අපේ මේ සීමාව පන්නනවා. අපි අපේ සීමාව පන්නන්න පටන් ගන්නවා එකෙන්. ඒක තමයි ඒකේ නරකම දේ. හාමුදුරුවෝ වෙච්ච මම හාමුදුරුවකමේ සීමාව පන්නනවා. ගිහියෙක් වන ඔබගේ සීමාව පන්නන්න පටන් ගන්නවා. තාත්තගේ සීමාව, අම්මා කෙනෙකුගේ සීමාව, ළමයෙකුගේ සීමාව. මේ සීමාවල් මිනිස්සු පන්නන්න පටන් ගන්නවා ලැජ්ජ නැති වුණාම. ඔය ඕනවට වඩා ලිබරල් කම කියන එකත් ලැජ්ජ නැතිකමේම කොටසක් තමයි. ඔය අපි හරි ලිබරල් අය, අපි මේ කිසි දෙයක් ගණන් ගන්නේ නැති අය කියලා ලොකු කතා පවත්වන අය ඉන්නවා. ඒගොල්ලෝගේ ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට බොහෝ තමන් කරන දේවල් සම්බන්ධව කිසිම ලැජ්ජාවක් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ අනිත් අය වැඩක් නැහැ, මට ඕනීක මම කරනවා කියලා. අපි අනිත් අය ගැන හිතුවේ නැතත් අපි කරන දේ ගැන අපිට බුද්ධිමත්ව හිතන්න පුළුවන් වෙනවා. තරුණ කමේ හයියටවත් පොතක් කියවලා ලබාගත් දැනුමේ මාන්නයෙන්වත්, ලෝකේ රටවල් වල ඇවිදිනකොට දැක්ක දේවල් නිසා ඒ ඔක්කොම හරි කියන මානසිකත්වෙන්වත් අපි හැසිරෙන්න හොඳ නැහැ. අපිත් ලෝකේ රටවල් වල ගිහින් තියෙනවා, විවිධ දේවල් දැකලා තියෙනවනේ. ඒ සංස්කෘතින් වල තියෙන ඔක්කොම හරිද? අපි දකින්නේ පොඩි ටුවර් එකක් යනකොට, ප්‍රෝග්‍රෑම් එකකට යනකොට එහෙම දර්ශන සහ එහෙම සංස්කෘතියක්. හැබැයි ඒ සංස්කෘතින් නිසා ඒ රටවල් ඇතුලේ වෙලා තියෙන අභ්‍යන්තරික හානිය, විනාශය, ඒව පියව ගන්න බැරුව ඒ සමාජ දේහයට ඇති වෙලා තියෙන තුවාල හොඳ කරගන්න බැරුව ඒ රටවල් වල මිනිස්සු විඳින පීඩාව අපිට ඔය සති දෙකක් මාසයක් පිටරටකට ගිහිල්ලා ආවට ඔක තේරෙන්නේ නැහැ.
අපි මුහුණු පොතෙන් දකින බටහිර යුරෝපය, අපි YouTube වල දකින බටහිර හෝ යුරෝපය, ෆිල්ම් වල දකින ඇමරිකාව. මම ඇමරිකාවට ගියපු පළවෙනි සැරේ පුදුම වුණා. මොකද හේතුව එතකොට අර ඇමරිකන් ෆිල්ම් වලින්නේ අපි ඇමරිකාව දැකලා තිබුණේ. ඒ ඇමරිකාව තියෙන ෆිල්ම් වල විතරයි. ඉතින් ඇමරිකාවට කවදාවත් හරි ගියේ නැති, යන්න ලැබෙන්නේ නැති, ගිහිල්ලා ඒ සංස්කෘතියේ ඇත්ත යථාර්ථය, ඒ මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ඇත්ත දකින්නේ නැති මිනිස්සෙක්. ඇත්තටම අර ඇමරිකානු චිත්‍රපටි බැලුවොත්, හොලිවුඩ් වල නිර්මාණය වෙන දේවල් බැලුවොත්, ලංකාව ඉන්දියාව වගේ රටකට වෙලා ඒගොල්ලෝ ගොඩාක් රැවටෙනවා. ඒක තමයි ලෝකෙ කියලා හිතනවා. ඒක තමයි ජීවිතය කියලා හිතනවා. හැබැයි ඔවුන්ගේ ඇත්ත ජීවිතවල ඔවුන් කොච්චරනේ ස්ට්‍රගල් කරනවද කියන එක, ඔවුන් කොච්චර විඳවන කියවද කියන එකනේ. ඔවුන් කොච්චර පීඩාකාරී ජීවිතද ගෙවන්න කියන එක, ඒක හඳුන ගන්න ගොඩාක් සිහිනුවණින් ඒ සමාජය දිහා බලන්න ඕනේ, සමාජය ඇතුළට ගිහිල්ලා. එහෙනම් මම ඔබට යෝජනා කරනවා, අද රැල්ල වෙමින් තියෙන ලංකාවේ ලැජ්ජ නැතිකම. ඒක තමයි ඇත්ත. ලැජ්ජ නැතිව කරන ඕන වැඩකට ලොකු ආරක්ෂාවක් නේ, ලොකු ආරක්ෂාවක් හම්බ වෙනවා. මොකද ඕන ලැජ්ජ නැති වැඩකට කමෙන්ට් කරන්න, අගය කරන්න, ප්‍රශංසා කරන්න ඕන තරම් අයවලුන් ඉන්නවානේ. ඕන තරම් අයවලුන් ඉන්නවා. ඒත් ඒගොල්ලෝ බිඳ දාන ඒ සංස්කෘතිය නිසා, ඒ සමාජ දේහයේ හැදෙන තුවාල සුව කරන්න ඒගොල්ලොන්ට මුකුත් නෑ. වැඩපිළිවෙලක්, කිසිම වැඩපිළිවෙලක් නෑ. තුවාල කරන්න විතරයි පුළුවන්. ගොඩක් අයට පුළුවන් වෙන්නේ තුවාල හදන්න විතරයි. තියෙන එක කුඩුපට්ටම් කරන්න විතරයි. අලුත් මුකුත් හදන්න බෑ. අලුත් යහපත් දෙයක් නිර්මාණය කරන්න ඔවුන් කිසිසේත්ම මැදිහත් වෙන්නේ නැහැ. මැදිහත් වෙන්න බෑ උන්ට. ඒකට අවශ්‍ය හික්මීම නැති බව මා හොඳටම දන්නවා බහුතරයකට. ඒකට අවශ්‍ය කරන දැනුම නැති බවත් මා දන්නවා. ඔවුන්ට පුළුවන් කඩලා සතුට වෙන්න. දේවල් විනාශ කරලා උඩ පනින්න Facebook දාලා. මා යෝජනා කරනවා, පාපයට ලැජ්ජාවක් නැතිකම කියන එක අපේ ජීවිතයේ ආවොතින් ඒක ඉවරයක් නැති වෙයි. ඒක ඉවරයක් නැති වෙයි. ඒකේ නවතින සීමාව ඔබටවත් මටවත් හොයාගන්න බැරි වෙයි. ඒ නවතින සීමාව මොකක්ද කියලා. ඒක ඉවර වෙන තැන කොතනද කියලා. එහින්දා ඔබට යෝජනා කරන ඔබේ මනස මේ සිතුවිලි අහිරිකය කියන අසත් ධර්මය ඇවිත් ඔබේ මනස ආක්‍රමණය කරනකොට, ඒ අසත් ධර්මය ඔබගේ මනසට යම් යම් අයවලුන් දිගින් දිගටම ඇතුළු කරනකොට, විවිධ අය ඇතුල් කරනකොට හිතන්න. ඔබ හිතන්න ඔබ ගැන. මොකද උන් කාටවත් ඔබේ භව ගමන රැකලා දෙන්න පුළුවන් කමක් නැහැ. කතා පවත්වල ඔළුව කන එක ලේසිනේ. කතා පවත්වල ඔළුව කන එක ලේසි. අපිව වැරදි පාරට ඇදලා දාන එක ඇත්තටම එච්චර අමාරු දෙයක් නෙමෙයි. මිනිස්සෙක් වැරදි පාරට ඇදලා දානවා කියන එක අමාරු වැඩක්. මිනිස්සෙක් නොමග යවන එක අමාරු වැඩක්. මිනිහෙක් නොමග යවන එක අමාරු දෙයක් නෙමෙයි. අමාරු මිනිස්සෙක් යහමග යවන එක. දරුවෝ හදන අම්මා තාත්තා මෙතන බනහනවා.
දරුවෝ හදන අම්මා තාත්තා දන්නවා තමන්ගේ දරුවෙකුට හරි දෙයක්, යහපත් දෙයක්, නිවැරදි දෙයක් පුහුණු කරගන්න ඔබ කොච්චර දුක් විඳිනවද කියලා. ඔබ කොච්චර වීරය කරනවද කියලා. බලන්න සමහර එක රැයින් දෙකින් ඔබ ගොඩනගපු යහපත් බව විනාශ කළ දානවා. ඔබ ගොඩනගපු ඒ යහපත් මනස විකෘති කරලා දානවා. ඒ නිසා මිනිහෙක් විනාශ කරන එක අමාරු නෑ. මිනිස්සෙක් අයහපත පැත්තට ඇදන් යන එක අමාරු නෑ. පවට ලැජ්ජාව නැති කරන එක අමාරු නෑ. පවට ලැජ්ජාව ඇති කරන එකයි අමාරු. අසත් ධර්මය අමාරු නෑ. සද්ධර්මයයි අමාරු. අලාමක වෙන එක අමාරුයි. ලාමක වෙන එක හරි ලේසි. එහෙනම් ඔබ බුද්ධිමත් මේ කරුණ තේරුම් ගන්න. ඊළඟ කාරණේ තුන්වෙනි අසත් ධර්මය, ලාමක ධර්මය. පවට බිය නැත්තේ වෙයි. අර ලැජ්ජාවෙම දීර්ඝයනේ. තමන් කරන කිසි වැරද්දකට බය නැතිකම. තමන් කරන කිසි වැරද්දකට බය නැතිකම. ඇත්තටම තමන් කරන කිසි දෙයකට බය නැතිකම කියන්නේ අනුවණකමේ කොටස්. අපි කරන දේවල් ගැන අපිට බය හිතෙන්නේ. අපිට ඒකේ බරපතලකම තේරෙන්නේ නැතිකම නිසානේ. තේරෙන්නේ නැතිකම නිසා. බරපතලකම අපිට තේරෙනව නම් අපිට බය හිතෙනවා අපි කරන දේවල් ගැන. සරලව මෙහෙම හිතන්න. තමන් කරන කාට හරි කරන වැරද්දක නරක අයහපත්කම ඒක කාට හරි කෙනෙකුට ජීවිතේ තේරුණොත් එයාට එතනින් එහාට ඒක කරගෙන යන්න බය හිතෙන්නේ නැද්ද? අඩුම මටත් මේක අපිට එයිද කියලාවත් බයක් ඇති වෙන්නේ නැද්ද? තේරුණොත් බය හිතෙනවා. අපි සමහර දේවල් වල තියෙන අනතුරුදායී බව තේරුම් ගත්තට පස්සේ අපි ඒ දේවල් ළඟින් යන්නත් බයයිද නැද්ද? බයයි. දැන් උදාහරණයක්. දැන් මේ වගේ රටවල් වල නේ මේ වගේ රටවල් වල අය දන්නවා සුළු දෙකින් මේ ගෙවල් ගිනිගෙන දැවිලා යන්න පුළුවන් කියලා. ඒක අවබෝධ කරගත්තු අය හරි බයෙන් ඉන්නේ හැමතිස්සෙම. ඒ බය ඇතුලේ පුදුම පරිස්සම් වෙනවා. පහන පත්තු කරලා බුද්ධ වන්දනාව කරාම මේ පහන අපි නිවනවා. අපි මෙතනින් නැගිටලා යන්න කලින් මම මේ දේශනාව ඉවර වෙනකන් මේ පහන් දැල්විලා තිබුණොත් මම මේ බුද්ධ මන්දිරයෙන් එළියට යන්නේ මේ පහන් නිමලා. ඇයි? ඒකෙන් වෙන්න පුළුවන් අනතුරට බයයි. හිතන්නේවත් නැති වෙලාවක මේ පහන පෙල්ලුණා භූමිකම්පාවක් ඇවිල්ලා සමහර විට මේ කරුණුන් වහන්සේ තියලා තියෙන තැන ඒ පියුම හදලා තියෙන රෙදි වලින් එකට ඇවිලයි. ඒක හොඳටම ප්‍රමාණවත් විනාඩි 10ක් විතර ඇතුළත මේ මුළු සේනාසනයම ගිනිබත් වෙනවා. අපිට ඒ අනතුර ගැන තියෙන අවබෝධය නිසා අපි බයයි. අපිට ඒ බය දැනෙනකොට අපි ඒ වැරද්ද කරන්නේ. එහින්දා අපි
අපි කරන වැරදි ගැන අපිට බය එන්න ඕන. මේ මම සාමාන්‍ය ජීවිතයේ උදාහරණයක් ගත්තේ. නමුත් අපේ අකුසල පැත්ත ගැන, අපේ සංසාරික භව ගමනට අදාළව අපි කරන දේවල් ගැන, මෙලොව ජීවිතේ අපි කරන දේවල් ගැන ඒවා තේරුම් අරගෙන ඒවා වැරදි නම් ඒ වැරද්දට බය වෙන්න ඕන. ඒ අකුසලයටත් ඒ අකුසල විපාකයටත් අපි බය වෙන්න ඕන. අකුසලයටයි අකුසල විපාකයටයි බය කෙනා එයින් වළකිනවා. අකුසලයට බයක් නැත්තම්, අකුසල විපාකයට බයක් නැත්තම් යාට මොනවද කරන්න බැරි? අම්මා මරන්න, තාත්තා මරන්න බැරිද? භාග්‍යවතුන් වහන්සේ නමක ගැඟේ ලේ හොලවන්න බැරිද? පවට බය නැති කෙනාට සංඝ බෙහෙදේ කරන්න බැරිද? රහතන් වහන්සේ නම මරන්න පුළුවන්. ඔක්කොම කරන්න පුළුවන්. පවට බය නැත්තම්. ඒ හින්දා යෝජනා කරනවා ඔබට මෙත් සිතින් යුක්තව ඒ අසත් ධර්මයේ ජීවිතේ පළපතියන් වෙන්න දෙන්න එපා. මම පව් කරන්න බය නෑ කියන අසත් ධර්මය ජීවිතේ පළපතියන් වෙන්න දෙන්න එපා. හිත ඒ අනොත්තප්පයටනේ. ඔත්තප්ප කිව්වේ බය. අනොත්තප්ප බය නැතිකම, පාපයට අකුසලයට බය නැතිකම, ඒක ජීවිතේ පළපදියම් වෙන්න දෙන්න එපා. ඒකෙන් වෙන අනතුර ලොකු අනතුරක්. ඒකෙන් වෙන අවැඩ සුළුපටු නෑ. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි දන්නවා ඕවා. පව් ගැන අපි දන්නවා. හාමුදුරුවෝ පව් කරන්නේ නැද්ද? කරනවා. හාමුදුරුවෝත් පව් කරනවා, ගිහියොත් පව් කරනවා, රාහත් නොවිච්ච ඔක්කොම පව් කරනවා. ඇඳන් ඉන්න මේ ඇඳුම නෙමෙයි ප්‍රශ්නේ. තවම අපිට පවෙන් ගැලවෙන්න තරම් අපේ හිත දියුණු කරගන්න, හිත හික්මව ගන්න, හිත දමනය කරගන්න බැරිද කියන එකනේ ප්‍රශ්නේ. ඒ ඇඳුම ඇඳන් මොන ඇඳුම ඇඳන් හිටියත් මිනිස්සු පව් කරන්න පුළුවන්. මමත් පවට යන්න පුළුවන්, ඔබත් පවට යන්න පුළුවන්, මහා උගතෙක් පවට යන්න පුළුවන්, කෝටිපතියෙක් පවට යන්න පුළුවන්, දුගියෙක් පවට යනවා කියන එක අපේ හිත ඒක හරි වේගෙන් වෙන එකක්. එක ෂණයකින් වෙන එකක්. ඒකයි රාත් නොවන තාක්කල් මේ සසර ගැන අපි බය වෙන්න ඕන. මේ සසර ගැන අපි බය වෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ වදාළනේ අපේ මේ සසරේ අඬපු කඳුළු එකතු වුණා නම් මේ මුහුදේ ජලයට වඩා වැඩි අඬපු තරම කියලා. එතකොට හිතන්නකෝ අපි මේ සසරේ මොන තරම් පවෙන් වලකින්න බැරුව තිගු ගමනක් ගිහිල්ලාද කියලා. එච්චර සරලව ලේසියෙන් පහසුවෙන් අපිට එතෙන්ට එන්න පුළුවන් වුණා නම් ඉගෙනගත්තු නිසා, සල්ලි තිබුණු නිසා, සිවුරක් ඇඳින නිසා එහෙම එන්න පුළුවන් වුණා නම් අපි මෙච්චර දිගු සසරක ඇවිදේද? ඒක දුෂ්කර දෙයක්. ඊටාම දුෂ්කර දෙයක්. එහෙන්දයි ඔබට යෝජනා කරන්නේ. ඒ දුෂ්කර දේ අපේ මේ ලැබිච්ච ගෞතම බුදු සසුනේ පොඩ්ඩක් හරි අබමල් රේණුවක තරම් හරි දෙයක් පුහුණු වෙලා මැරෙන්න ඕන. චූටි දෙයක් හරි අපේ సంతානයේ ඇතුළට අරගෙන ඒක වැඩි දියුණු කරගෙන මේ භවය නිමා කරගන්න ඕන. එහෙම නැතුව හිස්ව යන්න හොඳ නැහැ. ඒකයි පවට බය වෙන එක ඔබේ මගේ රැකවරණය වෙන්නේ. පවට බය නැති එක අපේ අනාරක්ෂිතකම වෙන්නේ. ඒක අධර්මයක්. ඒක ලාමක දහමක්. ලාමක ධර්මයක්.
කවුරු හරි කියනවා නම් මාන්නම් පය නැ පව්වලට කියලා. ඔය ඕන එකක් කරන්න මම බය නැහැ මට කියන්න කියලා සමහරු ඉන්නේ පණින්නේ. සත්තු මරන්න අනුන්ගේ වතු වල සත්තු මරන්න පැනගෙන එන පොළු අරන්. හිතන්න. එක වතාවක් නෙමෙයි Taman කරන්න යනකොට දෙයක් 10 වතාවක් හිතන්න ගලව ගන්න කෙනෙක් නැහැ. Taman කරන ඒවට තමන්ම වග කියන්න වෙනවා. සමහරව අහලා තිබුණා මේ කරන ඒවට මේගොල්ලෝ අපායේ අයිද හාඳුරුනි කියලා මම දැක්කා මෙතන ලියනවානේ. මට කියන්න බෑ මෙන්න මෙයා හරියටම අපායේ යනවා මේගොල්ලෝ නම් යන්නේ නැහැ කියලා එහෙම කියන්න මට නුවණක් නැහැ. හැබැයි මට එකක් කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කියපු දෙයක්. ඒ තමයි උඳු වැපුරලා උඳුනන් වැපුරුවේ මුං නෙලන්න බෑ. උඳුම තමයි නෙලන්න බෑ. මුං වපුරලා උඳු නෙලන්නත් බෑ. කොස්සට ඉඳලා කවුරු හරි හිතනවා නම් රඹුටන් කඩන්න වෙන්නේ. එච්චර තමයි ඒකට කියන්න පුළුවන්. වපුරන දේ නෙලන්න බෑ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. යම් බීජයක්ද වපුරන්නේ ඊට සාපේක්ෂ අස්වැන්න නෙලන්න වෙනවා. කල්යාණකාරී කල්යාණං හොඳ කළොත් හොඳ. පාපකාරී ච පාපකං නරක කළොත් නරක. පව් කළොත් ඊට අදාළ ප්‍රතිවිපාක. කුසල් කළොත් ඊට අදාළ ආනිසංස. ඒක තමයි ඒවට කියන්න පුළුවන්. එක විපාක දෙන වේලාව කියන්න තරම් මගේ නුවණ දියුණු නැහැ. දිබ්බ චක්කු වැනි උතුම් නුවණක් දියුණු වුණා නම් මට නිශ්චිතව කියන්න පුළුවන් ඒත් මට කියන්න බෑ. හැබැයි අපේ දහමට අනුව කර්මය මේ ලෝකෙදි ඵල දෙනවා ගොඩක් ඒවා. දිට්ඨ ධම්ම වේදනීය. සමහර ඒවා මේ ආත්මේ කොහොම හරි ගැලවි හිටියත් ආසන්නම ආත්ම භාවයේදී විපාක දෙනවා. සමහර ඒවා නිවන් දකින්නකම් විපාක දෙනවා. උපදින හැම ආත්මයකම. උපත නැති කළොත් විතරයි විපාක ඉවර කරන්න පුළුවන්. එහෙනම් ගොඩක් ඒ පියජනකයි. කර්මය පියජනකයි. හැබැයි සාධාරණයි. කර්මය සාධාරණයි. මං කරන කිසි කර්මයකට ඔබට විපාක එන්නේ නැහැ. ඔබ කරන කිසි අකුසලයකට මට විපාක එන්නේ නැහැ. සාධාරණයි. සාධාරණයි. ඒ බියජනකයි. නිවන් දැකලා පිරිනිවන් පෑමෙන් මෙපිට කර්ම විපාක එන එක නවත්තන්න බෑ. බුදු වුණත් කර්ම විපාක ඇවිල්ලා තියෙනවා. රහතන් වහන්සේලටත් කර්ම විපාක ඇවිල්ලා තියෙනවා. ඒක නවතින්නේ නැහැ. හින්දා අපි පරිස්සම් වෙන්න ඕන. ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. අපි කරන දේවල් ගැන. මම දැක්කා පහුගිය දවසක මේ අලුත පැවිදි වෙච්ච ආයුෂ්මතුන් කෙනෙක් නේද කියනවා මේ සිගරට් උරන එකත් සමාධියක් තව ඒවා ගොඩාක් කියනවා. පරිස්සම් වෙන්න කියලා තමයි කියන්නේ. තමන්ට තාම මේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කොටසවර පරපතලකම ගුරුවරයෙකුගේ යටතේ නිවැරදි අවබෝධයක් ලැබුණේ නැත්නම් ඒක හරි ඒක ගැන අපිට තියෙනවා අනුකම්පාවක්. ඒත්
මහාන වෙච්ච ගමන් Taman සියල්ල දන්නවා දැන් කියලා දේවල් කියලා දෙන්න යන්න එපා. මොකද අපිට කතා කියලා මං මුලින් කිව්ව එකයි. ඔලු කන එක ලේසි. හැබැයි ඒකට Tamanට එන විපාක, Taman සමාජයට ලෝකෙට කරන හානි වලට විපාක හරි භයානකයි. ආම්තුරු ගොල්ලත් ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ වගේ. තාම නරක පණිවුඩ යන්න පුළුවන් අපි කියලා. සමහර විට ඒ කියන ආමුදුරන්ගේ අදහස වෙන එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ කාරණා කියන එකේ භයානකකමක් තියෙනවා. ඒ තමයි එක ගන්න මිනිස්සයා ගන්නේ ප්‍රඥාවෙන් නොවුණු දාර්ශනික කාරණාවක් කොටම තේරෙනම නම් ප්‍රශ්නයක් නැහැ. මේ ප්ලේටෝලා ඇරිස්ටෝටල්ලා වගේ මහා දාර්ශනිකයෝ නම් බණ අහන්නේ තේරෙයි කියනකොටම. ඒත් මේ සාමාන්‍ය පුහුදුන් මිනිස්සයානේ අපි පරිස්සම් වෙන්න ඕනේ. හැම පැත්තකින්ම පරිස්සම් වෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට කියනවා තවත් අසත් ධර්මයක්, ලාමක ධර්මයක් තමයි යම් කිසි කෙනෙකුට අල්පශ්‍රුතකම, ඒක වේ දහම දැනුම නැතිකම, ඒක ලාමක තත්ත්වයක්. ඒක අසත් ධර්මයක් කියලා කෙනෙකුට ධර්මඥානෙ නැතිකම. දැන් අපිට මහාන වෙච්ච ගමන් ඇත්තටම මේ මිනිස්සුන්ට ධර්මයේ දේශනා කරන්න දුන්නේ නැහැ අපේ ලොකු හාමුදුරුවෝ. දුන්නේ නැහැ. අපිට පූජාවක් තියෙනවා. අපිට බණ කියන්න පොඩි හාමුදුරුවෝලට බණ කියවමින් බණ කියන හැටි පුහුණු කරා. කියන්න ඕන දේ නොකියන්න ඕන දේ ලොකු හාමුදුරුවෝ අහන්නේ. අපේ පිරිවෙන් වලදී අධ්‍යාපනය ලැබුවා අපිනේ. ඌරපොළ රත්න ජෝති පිරිවෙනේදී. පලස්කල සිරි සරණංකර පිරිවෙනේදී අපි පොඩි කාලේ බණ කියනවා. ඒව ලොකු හාමුදුරුවෝ පඬිත හාමුදුරුවෝ අහන්නේ. වැරදි යමක් කිව්වොත් ඒකේ වැරද්ද අපිට කියලා දෙනවා. ඒ නිසා අපේ ධර්මයේහි පුළුවන් තරම් ඥානය දියුණු කරගන්න ඕන. අදටත් මම බණ කියවට මං අනිත් සායනහන්සලගේ බණ අහනවා. ගොඩක් සායනහන්සලගේ. ඉස්සර නම් හැම දවසකම පැයක් බණ ඇහුවා මම. අවුරුදු 4ක් විතර එක දිගට ඇහුවා. ඒත් මෑතක මම ටිකක් අධ්‍යාපන කටයුතු එක්ක කාර්යබහුල නිසා ඒත් අඩුම විනාඩි 15ක් 20ක්වත් මම සායනහන්සලා හැම සායනහන්ස කෙනෙකුගේම මේ ප්‍රසිද්ධ අප්‍රසිද්ධ අපවත් වෙච්ච හාමුදුරුවෝ හැමෝගෙම එක විනාඩි 10ක් 15ක් හරි දවසට බණ අහනවා. එයයි මම දන්නවා තාම මම සද්ධර්මයේ මට දැනුම විදියටවත් ලැබිච්ච නැති තන් තියෙනවා කියලා ගොඩක්. තව මේ මහා සාගරය වගේ මේ උතුම් ධර්මය මම අද මේ මාතෘකාවට පැහැදිලි කර දෙන දේ නෙවෙයි මේ මාතෘකාවෙම තව සායනහන්ස කෙනෙක් තෝරලා දෙන්න. ඉතින් මම උන්වහන්සේ දේශනා කරන දේ නේද අහන්න ඕන. එහෙම අහනකොට තමයි මගේ දේශනාව තව තවත් අර්ථවත් කරගන්න පුළුවන්. මම සද්ධර්මයේ පෙළ අටුවා පරිශීලනය කරලා ඒ වගේම අහන සද්ධර්මයේ නුවණින් මානසිකාර කරලා ඒක ප්‍රායෝගිකව පුහුණු කරලා ජීවිතේ යොදවල බලලා එය අවබෝධ කරගන්න තරමට යටත් පිරිසෙන්ගේ දැනුම හෝ වැඩි දියුණු කරගන්න තරමට මටත් අනතුරක් කරගන්න නැතුව අන් අයටත් අනතුරක් කරන්නේ නැතුව සාසනික කටයුතු කරන්න පුළුවන්. ගිහි භවතුන් වන ඔබටත් මම යෝජනා කරනවා ඔබටත් ගොඩාක් උපකාරවත් වේ මේ දහම් අහන එක. දහම් අහන්න. අපේ මේ මොහොන පොතේ මා වරින් වර
ඉස්සරනම් දිනපතා දේශනා කරනවා. ඒත් නවත්තල නැහැ. ආරාධනා ලැබුණු අවස්ථාවල මම දේශනාවන් සිද්ධ කරලා දෙනවා. ටිකක් කාර්යබහුල වෙච්ච නිසා අධ්‍යාපන කටයුතු විභාග හින්දා පහුගිය මාසේ වැඩි දේශනා තිබුණේ නැතත් දැන් අඛණ්ඩව ඉදිරියට වරින් වර දේශනා තියෙනවානේ. අහන්න මේ බුද්ධ පුතුන් මුහුණු පොතේ පැවැත්වෙන දේශනා බොහොම සරලම විදියට සිද්ධ කරන දේශනා. තව ගැඹීර දේශනා තියෙනවා. YouTube එකට ගිහිල්ලා පරිශීලනය කරවතින් ගොඩාක් වටින ගැඹීර පෙළ දහමට අනුගත ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරන උතුමන් වහන්සේලගේ දේශනා රැස්සක් ශ්‍රවණය කරන්න පුළුවන්. නායවනේ අරිය ධම්ම මහා සායන වහන්සේගේ ධර්මායතනයේ වැඩ ඉඳපු නාරද සායන වහන්සේගේ වජිරඥාන මහා තෙරුන් වහන්සේ වගේ උතුමන් වහන්සේලගේ එහෙම ගොඩාක් දේශනා තියෙනවා. වර්තමානයේ වැඩ ඉන්න මහා ධර්මදර සායන වහන්සේලගේ දේශනා තියෙනවා. අහන්න. දැනුම දියුණුවේ. ගොඩාක් අපෞද්ගත්තු මේ බුද්ධ පුතුන් මුහුණු පොතත් එක්ක එකතු වෙලා බණ දහම් අහන්න ඇති කරගත්තු හැඟීම නිසා අද මට හමු වෙන වෙලාවල් තියෙනවා. කතෝලික පින්වතුන්, ඉස්ලාම් බැතිමතුන්, හින්දු භක්තිකයෝ, ක්‍රිස්තියානි බැතිමතුන් ගොඩක් අය කතා කරනවා සහ හමු වුණාම කියලා තියෙනවා. දැන් ඔබ වහන්සේගේ දේශනා විතරක් නෙවෙයි තා ගැඹුරු ධර්ම කොටසත් පරිශීලනය කරන්න ආස හිතුණා. දැන් ඒවත් පරිශීලනය කරනවා කියලා. ඒත් තාම ඒත්තන්ගේ ආගම්වල කටයුතු කරනවා. අපි කවදාවත් කියනවද එහෙනම් දැන් ඉතින් නවත්තලා දාලා එන්න නෑ. කතෝලිකයෙක් විදියට පස් පවින් දස කුසලෙන් වැළකීලා ඉන්න පුළුවන්. ඉස්ලාම් භක්තිකයෙක් විදියට ඉන්නවා. හැබැයි පස් පවින් වළකිනවා. දස කුසලෙන් වළකිනවා. ඒ සීලය හරි උදව් වෙන එකක් නැද්ද? සසර ගමනේ සුවපත් වෙන්න යත්තන්ට උදව් වෙනවා. අනිවාර්යෙන් උදව් වෙනවා. එහෙනම් යත්තත් ඇවිල්ලා බණහන් ජීවිතය හදාගන්න. යහපත් ජීවත් වෙන්න. නිවැරද්ද තේරුම් ගන්න. එහෙනම් බහුශ්‍රුතකම ඇති කරගන්න. අල්පශ්‍රුතකම දේවල් දන්නේ නැති තාක්කල් විතරයි අපි අනුවණය වෙන්නේ. අපි රැවටෙන්නේ. අපි මුලා වෙන්නේ. මේ සසරේ අපි අතරමං වෙන්නේ. දේවල් දන්නේ නැති තාක්කල් විතරයි. සදැනුම දියුණු කරගත්තු බෞද්ධයෝ වෙන්න. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා අලස කෙනෙක් වුණොත් නේ. අලස කෙනෙක් වුණොත් ඒකත් අසත් ධර්මයක්. අලසයි නම් අලසයි කම්මැලි නම්. ලෞකික විෂයෙහි ආධ්‍යාත්මික විෂයෙහි කම්මැලි නම් ඒක හරීම නරකක් වෙනවා. මම ඇත්තටම කල්පනා කරනවා සමහර වෙලාවට අපේ ලංකාවේ දරුවෝ දැන් අවුරුදු 4ක් විතර පාසල් යන්නේ. කොච්චර ලොකු නරකක් ඒ ළමයින්ට වෙයිද කියලා මට හිතෙනවා. මොකද ඒ පාසලක අපේ ලබන අධ්‍යාපනය අපිට ලෞකික විෂයන් පිළිබඳව දැනුම විතරක් ලැබුණු තැනක් නෙමෙයි. අපේ ජීවිතේ මුල් අඩිතාලම දාන්නේ පාසලෙන්. මේ ජපානයේ කියන රටේ මේ වසංගත කාලෙවත් ඒගොල්ලෝ පාසල් පද්ධතිය බිඳ වැටෙන්නේ නැති වෙන්න පුදුම වීරියකින් ඒව පාත්තගෙන ගියා. අපේ පාසල් පද්ධතිය දැන් අවුරුදු 4ක් විතර කිට්ටු කාලයක් නේ. කොරෝනා වසංගතයත් එක්ක වැහුණු එක දැන් වැහිලා යනවා. මම බලධාරීන්ට ඉල්ලා සිටිනවා රජයට, ඇමතිවරුන්ට, ජනාධිපතිට
හැමෝටම අපි ඉල්ලා සිටිනවා අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් විතරක් නෙමෙයි අත්‍යවශ්‍යම දෙයක්. ඒකට අත්‍යවශ්‍යයි කියන එක 3 සැරයක් විතර කියාගන්න. එහෙම කරලා ස්කූල් වෑන් ටිකට ගුරුවරුන්ට තෙල් ටික දෙන්න. ළමයින්ට ඉස්කෝලෙන් යන්න. තවදුරටත් ගෙවල් වල දරුවෝ තියන්න බෑ. අපේ දරුවෝ විනාශ වෙලා යයි. අවුරුදු 5ක් මේ අධ්‍යාපනයේ මේ ක්‍රමෙන් ගැලවුණොත් ළමෙක් ආපහු ඒ ට්‍රැක් එකට දාන එක ඒක හරි දුෂ්කර දෙයක් වෙයි. ඒ ඇතිවෙන පසුගාමී බව ඒක ඇතුලේ මනසට එන අලසකම ඇතුළු බොහෝ දේවල් ඒවා හරි නරක විදියට අපේ ඊළඟ පරම්පරාවක් බිහි කරයි. ලොකු නරක භයානක අත්දැකීම් වලට අපිට දශක 2ක් විතර යනකොට මුහුණ දෙන්න මේ ඇති වෙන හිස්තැන. මේ වෙලාවේ මේක අනතුරු අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේක ඉස්සරහට බලපානවා. මූලිකව පාසලකට ගිහිල්ලා ඉගෙන ගත්තේ නැති. හරියට කොණ්ඩයක් කපා ගන්න. සපත්තුවක් අඳින්න. කලිසම ෂර්ට් එක ගවුම හරියට අඳින්න. ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්න. ක්‍රීඩාවක් හරි පුහුණු කරුවෙක් යටතේ පුහුණු කරගන්න. රංචු විදියට ජීවත් වෙන්න, රංචු විදියට වැඩ කරන්න. අධ්‍යාපනය කියන්නේ කොම්පියුටරයක් දිහා බලාගෙන පැයක් ඉස්කෝලේක ගුරුතුමෙක් Zoom එකෙන් කෑ ගහ පොතේ තියෙන එක කියවන එක විතරක් නෙමෙයි. ඊට පස්සේ මේ පොතේ තියෙන ටිකම ආපහු ලියන්න කියලා ළමයින්ට වැඩ පවරන එකක් නෙමෙයි. වසංගත කාලෙක ඒවා හිත හදාගත හැකි. වෙන උත්තරයක් ඇත්තෙම නැහැ කියලා. ඒත් දැන් තත්ත්වය නරකයි. මේ වෙනස් කරගත යුතුයි. අපේ රට ලොකු අනතුරකට යනවා. ඒ අනතුර සුළුපටු වෙන එකක් නෑ. එහෙනම් ඒ අලස බව දරුවන්ගේ ඇති වෙන්න දෙන්න එපා. පාසලට යවන්න අවස්ථාව ලැබෙන පළවෙනි දවසේම දරුවා පාසලට යවන්න. පාසලට යවන්න. බයිසිකලයක හරි ළමයා පාසලට එක් කරන් යන්න වීරය කරන්න. ඒක අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍ය දෙයක්. අලසකම අපිව විනාශ කරනවා. පැවිද්දෙක් වුණත්, ගිහියෙක් වුණත් අපිව පිරෙන්න හේතුවක් අලසකම. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සිහිය නැතිකම. කියන්නේ මොනවද? කරන්නේ මොනවද? යන්නේ කොතනද? නොයන්නේ කොතනද? ඉන්නේ කොතනද? නොඉන්නේ කොතනද? මේ හැම තැනකදීම සතිමත් බව නැති වුණා. කය පිළිබඳව සතිය නැති වුණා. වේදනාවන් පිළිබඳව සතිය නැති වුණා. සිත පිළිබඳව සතිය නැති වුණා. සිතේ පහළ වෙන ධර්මතා පිළිබඳව සතිය නැති වුණා. අපි පිරෙනවා. සතිමත්කම කියන්නේ අපිට ලොකු රැකවරණයක්. සිහිය තියාගත්තොත් ගොඩක් දේවල් තියාගත්තා තමයි. සිහිය කඩන් වැටුනොත්, සිහි නැති වුණොත් ගොඩක් දේවල් නැති වෙනවා. අලාමක ධර්මයක් තමයි සතිමත් බව. ලාමක ධර්මයක් තමයි සිහිය නැතිකම. සිහිය නැතිකම කියන්නේ ලාමක ධර්මයක්. අන්තිම කාරණය ප්‍රඥාව නැතිකම. ප්‍රඥාව නැතිකම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ලාමක දහමක් කියලා. ප්‍රඥාව තියෙන එක එතකොට අලාමක සද්ධර්මයක්. පරම දේ නේ ප්‍රඥාව. එනිසා මේ අසද්ධර්ම හත
අශ්‍රද්ධාවන්ත බව, ලැජ්ජ නැතිකම, බය නැතිකම නේද? ඊළඟට අල්පශ්‍රුතකම, අලසකම, සිහිය නැතිකම, ප්‍රඥාව නැතිකම. මේවා මොනවද? අසත් ධර්ම. අසත් ධර්ම කිව්වේ මොනවටද? ලාමක ධර්ම. මෙන්න මේ ලාමක ධර්ම 7 තමන් තුළ ඇති නොවෙන්නට මේ දේශනාව අහපු ඇත්තෝ වීර කරන්න ඕන. ඒ ධර්ම 7 තමන් තුළ ඇති වෙනොත් ඒක පරාජයටපත් කරලා සද්ධර්ම ටික තමන් තුළ දියුණු කරගන්න. ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීර්ය, සති, ප්‍රඥා මේවා දියුණු කරගන්න. බහුශ්‍රත බව ඒ සද්ධර්ම. ඒක අනිත් පැත්ත අසද්ධර්ම. ඒ හින්දා අද දවසේ බොහොම ගෞරවයෙන් ඔයත් බුද්ධ පුතුන් මුහුණු පොතත් සමග එකතු වෙලා මේ දේශනාව ශ්‍රවණය කළා. මේ දේශනාවට දායකත්වය ගත්තේ සදහවත් සුනෙත්‍රා සෙනවිරත්න මහත්මිනිය. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජීවත් වෙන්නේ. එතුමිය තමන්ගේ නමින් මිය පරලෝ යන්නට යෙදුන සුධර්මා සෙනවිරත්න මහත්මිනියගේ 3 වන ගුණානුස්මරණය නිමිති කරගෙන අද දවසට යෙදෙන්නේ. එතුමියට පින් දෙන්නටත් ඊට අමතරව විශේෂයෙන්ම අබේවාදන මහත්මයාගේ ආදරණීය අම්මා තාත්තා පියසේන හල්පය හංගමගේ බී.ඒ. පොඩිහාමිනේ මාතාව කියන ඇත්තන්ටත් අලෙක්සැන්ඩර් සෙනවිරත්න, දයා සෙනවිරත්න කියන මව්පියන්ටත් එවැගේම මීට 3 මාසයකට පෙර අභාවයටපත් බී.ඒ. සෝමාවති මැණිකේ පුංචි අම්මට, තෙමසකට පෙර අභාවයටපත් ජී.එස්. පොඩි මහත්මයා බාප්පා ඇතුළු නමින් මිය ගිය සියලු නෑයන්ටත්, බණ අහපු ඔබ නමින් මිය ගිය සියලු නෑයන්ටත් මේ පින් අත් වේවා. බණ අහපු අපේ ස්වාමීන් වහන්සේලා නමින් අපවත් වෙච්ච ගුරු ස්වාමීන් වහන්සේලා වෙත්නම් උන්වහන්සේලාටත්, මිය ගියපු ඔබේ මව්දෙමව්පියෝ වෙත්නම් ඒ ඇත්තෝ හැම දිනාටම මේ පින් අත් වේවා. සුනෙත්‍රා මහත්මිය නමින් මිය ගියපු ඥාතීන් ඇතුළු කොට ඔබ අප හැම දිනාගෙම මේ භවයේ සසරේ සියලු නෑයෝ මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම, ශක්තිය මේ උතුම් පින්කමට දින වෙන් කරවා ගැනීම ආදී කටයුතු වලදී දායක වුණු අපේ හිතවත් අනුර ඩයස් පියතුමාට, එම මෞතුමිය වන සුදර්ශනී ජයතිලක මාතාවට, ලංකාවේ ජීවත් වෙන්නේ ඇත්තු ඒ ඇත්තන්ටත්, ඒ වගේම ඒ ඇත්තන්ගේ දුවා දරුවෝ, මුණුබුරු මිනිබිරියෝ ඒ සියලුම දෙනාටත් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන. ඒ වගේම පසිඳු රේඛති ඒ පුතුණුවන් සහ දියණිය, ඒ වගේම ඩිලෝෂ්, ඒ වගේම රෙහන්සා ඒ මුණුබුරු මිනිබිරියන්, ඒ සුනෙත්‍රා මහත්මියගේ ඒ පවුලේ දරුවන්ගේ මුණුබුරු මිනිබිරියෝ ඒ දුවා දරුවෝ ඒ සියලු දෙනාටත්, දේශනාවට දායක වුණු ඒ අබේවාදන මහත්මයා, සුනෙත්‍රා මහත්මිනිය ඇතුළු පවුලේ ඇත්තන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, යහපත උදා වේවා. අපේ ආදරණීය මාතෘ භූමියටත්, අපේ මාතෘ භූමිය තුළ ජීවත් වෙන සියලුම ලාංකික ජනතාවටත් සියලු යහපත වේවා. මේ කරදර අවාසනාවන්ත කාලය ඉක්මනින්ම දුරු වේවා. පුජිසුගත සෙනසුන, කනගව සුගත භාවනා මධ්‍යස්ථානය කියන සේනාසනයන්හි නිර්මාතෘවර පූජනීය හුරුළුනිකවැව සුදම්ම ස්වාමීන් වහන්සේ, ඒ වගේම කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේ මා සමග වැඩ වාසය කරන පූජනීය සේනාසනාධිකාරී අම්පිටිය සද්ධාවාස ස්වාමීන් වහන්සේ, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආචාර්ය අපේ සහෝදර පූජනීය ඇතිපල්ලාවල නන්දසාර පණ්ඩිතාම්දුරු ඇතුළු කොට මහත් සංඝරත්නයටත්, බණහප ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාට දෙවි දේවතාවුන්ට
මියගිය ඒ සුනෙත්‍රා මහත්මිනියගේ සියලු ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු කොට මියගිය නෑයන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින්කම පාරමිතා වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.